නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා අපගේ ගුරු දේවයන් වහන්සේට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, සියඹලාගස්වැව පූණේව යන ලිපිනේ පදිංචි පින්වත් ජේ නන්දා මාලනී මහත්මිය ඇතුළු දරුවන් සෑම සියලු දෙනා එක රාශී වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. සියඹලාගස්වැව පදිංචිව සිට 2012 මැයි මාසේ 17 වන දින මිය පරලෝ යන්ට යෙදුණු මීට වර්ෂ 10කට ඉහතදී මිය ගිය පින්වත් කේ හේමපාල ආදරණීය ස්වාමි පුරුෂයාට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වේවා කියන අදහසිනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ලෝකය, මේ සාංශාරික ගමන, මේ සත්වයා වැටුණු දුක, මේ සියල්ල මනාව දුටුවේ අපි සරණ ගියපු අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ජීවිත ප්‍රශ්නය දැකලා ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙනයි ග්‍රහ බන්ධන අත්හැරලා මහා බිනිස්ක්‍රමණය කළේ. ඒ බුදුරජාණන් වහන්සේ තනිවම ජීවිත ප්‍රශ්නයට පිළිතුරක් හෙව්වා. ඒ පිළිතුර නොවෙනස් පිළිතුරක්. එහෙම නැත්නම් ඒ පිළිතුර විසඳුමක්. අපි ලබා ගන්න විසඳුම් වගේ නෙමෙයි පින්වතුනි. ජීවිතවල ප්‍රශ්න ආපුවම අපිත් විසඳුම් හොයනවා. අපි හොයන විසඳුම ගොඩාක් වෙලාවට තවත් ප්‍රශ්නයක්. අපි විසඳුමක් කියලා හිතන එක විසඳුමක් නැති දෙයක්. හැබැයි අපි හිතනවා ඒක තමයි විසඳුම කියලා. මේ වගේ ආකූල වෙච්ච ජීවිතයක සත්‍ය වශයෙන් දැකීම පිණිසයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. මා අද ඔබට මේ උතුම් ධර්ම දේශනාවේදී කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම මනහර ධර්මයක්. දේශනාවේ නම ලෝකාවලෝකන සූත්‍රය. ලෝකයේ දෙස බුදු නෙතින් හැරී බැලීම. ඒ කාලේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු මුල් කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ උරුවෙල් දනව්වේ නේරංජරා ගන්තෙර බෝරුක් සෙවණේ. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ ඵල සමවත් සුවයෙන් තමන් වහන්සේ සාක්ෂාත් කළ, තමන් වහන්සේ අවබෝධ කළ, තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ඒ සදාතනික විසඳුම, ඒ විසඳුමෙන් උපන් සැපය විඳ විඳ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේ නේරංජරා නදී තීරයේ බෝරුක් සෙවණේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ දින 7ක්ම අමා නිවන් සුවය විඳිමින් එක පළඟින් වැඩ හිටියා. මේ සිදුවීම එතකොට
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු මුල් දින 7. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල්ම සතිය ගත කළේ ගයාවේ නේරංජරාවේ බෝරුක් සෙවණේ පටමං බෝධි පල්ලංකන් මුල් සතිය බෝ මැඩ වැඩ හිටියා. ඒ සතිය තමයි මේක වෙන්නේ. අතකෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන. භාග්‍යතුන් වහන්සේ ඒ 7 දවස ඇවෑමෙන් තම්හා සමාධිම්හා වුට්ට හිත්වා. තමන් වහන්සේ සමවැදී සිටපු සමාධියෙන් නැගී හිටලා බුද්ධ චක්කුණා ලෝකං වෝලෝකේසි සම්බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලා වදාලා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බලනවා බුදු නෙතින්. බුදු ඇස කියලා කියන්නේ ඥාන දෙකක එකතුවක්. ඒ ඥාන දෙකේ එකතුවෙන් මේ ලෝකයේ දිහා බලනකොට මේ ලෝක සත්වයාගේ අභ්‍යන්තරය පේනවා. මේ ලෝක සත්‍යයාගේ අභ්‍යන්තරය පින්වතුනි අපිට ඇස් වලින් බලලා හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු නෙතට සත්‍යයාගේ අභ්‍යන්තරය පේනවා. සත්‍යයාගේ තියෙන දුර්වලතා පේනවා. සත්‍යයාගේ තියෙන දක්ෂතා පේනවා. මොන මොන දුර්වලතා හින්දාද මේ සත්‍යයා දුකේ පටලැවුනේ කියලා පේනවා. මේ සත්‍යව සැනසුම කරා ගන්නේ කොතනින්ද කියලා පේනවා. මේ ඔක්කොම දකිනවා බුදු නෙතින්. එදා බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බලද්දී අද්දසාකෝ භගවා බුද්ධ චක්කුණා ලෝකං වෝලෝකෙන්තෝ. බුදු ඇසින් ඒ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයා දකිද්දී අනේකේහි සන්තාපේහි සන්තප්පමානේ මේ සත්‍යව දකිනවා. නොයෙකුත් සන්තාපයන්ගෙන් මේ සත්‍යයා බොහොම දුකට පත් වෙලා. අනේකේහි පරිලාහේහි පරිඩයිහමානේ නොයෙකුත් ගිනි වලින් මේ සත්‍යයා ඇවිලෙනවා. මොන වගේ සන්තාපද? මොන වගේ ගිනිද? රාගජේ හිපි, දෝසජේ හිපි, මෝහජේ හිපි. රාගෙන් හටගත්ත සන්තාප, රාගෙන් හටගත්ත ගිනි. ද්වේෂයෙන් හටගත්ත සන්තාප, ද්වේෂයෙන් හටගත්ත ගිනි. මෝහයෙන් හටගත්ත සන්තාප, මෝහයෙන් හටගත්ත ගිනි. බලන්න පින්වතුනේ අපි හැමෝගෙම ජීවිතය මේ විදිහට තමයි යන්නේ. මේ සංසාර ගමන ඇතුලේ නොයෙකුත් ගිනි ආසා කරන දේවල් නිසා සන්තාප ගිනි හටගන්නේ නැද්ද? ගොඩාක් හටගන්නවා. ආසා කරන, ඇලුම් කරන, ප්‍රේම කරන, ආදරය කරන දේවල් නිසා කොච්චර ගිනි හටගන්නවද? ආදරය කරන අය බලාපොරොත්තු වෙන විදිහට ඉන්නේ වෙනස් වෙනවා. ගිනි හටගන්නවා. ආදරය කරන අයට ව්‍යසන වෙනවා. ගිනි හටගන්නවා. ආදරය කරන ප්‍රිය කරන අය අපෙන් ඈත් වෙලා යනවා. ගිනි හටගන්නවා. සන්තාප හටගන්නවා. ඊළඟට ඇතැන් ගිනි තියනවා ද්වේෂයෙන් හටගත්ත. තමන් ද්වේෂ කරන, තමන් අකමැති අය දියුණු වෙනවා. ගිනි හටගන්නවා. තමන් ද්වේෂ කරන අයටම හොඳ වෙනවා පේනවා. ගිනි හටගන්නවා. ද්වේෂයෙන් හටගන්න දැවිලි වලින් මේ සත්‍ය කොච්චර විඳවනවද? ඊළඟට දුටුවා. මෝහය නිසා සත්වයා මහා දුකට, මහා ගිනි වලට පත් වෙනවා. මෝහය කියලා කිව්වේ මුලාව. නොයෙකුත් දෘෂ්ටි තුල මුලාවට පත් වෙලා, නොයෙකුත් දෘෂ්ටීන්ගෙන් බයට පත් වෙලා, මුලාව භීතිය හේතු කරගෙන සත්‍යයට ගිනි, සන්තාප. අතකෝ භගවා ඒත මත්තං විදිත්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ අර්ථය දැනගෙන ඉමං උදානං උදානේසි උදානයක් පහල කළා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හද මණ්ඩලේ નિરાයාසයෙන් පැන නැගිච්ච ධර්මයක් අද ඔබ මේ අහන්නේ. ලෝකයම අවබෝධ කළ ශාස්ත්‍රුන් වහන්සේගේ හදවතේ පැන නැගිච්ච ධර්මයක්. ඒ උදානේ බලන්න කොච්චර අරුත්බරද. බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ උදාන පහල වෙනවා. අයං ලෝකෝ සන්තාප ජාතු පස්ස පරේතෝ රෝගං වදති අත්තතු යේන යේ නහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. මේ ලෝක සත්‍යය තුළ හටගෙන තියෙන්නේ සන්තාපයමයි.
මහා සන්තාප, මහා හීලින්, මහා වේදනා. හදවත් මහ බරයි. හිත් මහා බරයි. හිත්වල තියෙන වෙහෙසමයි. සන්තාපයන්ගෙන් බර වෙච්චි ලෝක සත්වයා ස්පර්ශයෙන් පීඩිත වෙලා ඉන්නේ. ඇහැට පේන රූප නිසාත් පීඩාවට පත් වෙනවා සත්වයා. කනට ඇහෙන ශබ්ද නිසාත් පීඩාවට පත් වෙනවා. ගඳ සුවඳ නිසාත් පීඩාවට පත් වෙනවා. රසයන් නිසාත් පීඩාවට පත් වෙනවා. පහසිනුත් පීඩාවට පත් වෙනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා හටගන්නවා මහා හිතුවිලි දාම. හිතුවිලි නිසාත් පීඩාවට පත් වෙනවා. ස්පර්ශය නිසාම මේ සත්වයා පීඩිත වෙලා. හරියට පණ පිටින් ගවදෙනක් අල්ලාගෙන ඒ ගවදෙන හම ගහනවා. පණ පිටින්ම හම ගහපු ඒ ගවදෙනට මොහොතක සැනසෙල්ලක් නැහැ. ඒ ගවදෙන ඒ තැන යනවා සැනසෙල්ලක් හොයාගෙන. අනේ මා මෙතෙන්ට යන්නම්. මා මෙතෙන්ට යන්නම්. මා මෙතෙන්ට යන්නම් කියලා. ඈ සැනසෙල්ලක් හොයනවා. සැනසෙල්ලක් හොයාගෙන ඈ යනකොට ගහක් හෙවනට ඒ ගස් හෙවනේ යම්තාක් සත්තු ඉන්නවද? ඇගේ ශරීරේ කණ්ඩ පටන් ගන්නවා උන්. ඇයට ඉන්න දෙන්නේ නැහැ. ඈ බහිනවා සැනසෙල්ලක් හොයාගෙන වතුරට. වතුරේ ඉන්න සත්තු කණ්ඩ පටන් ගන්නවා. සැනසෙල්ලක් නැහැ. ඈ සැනසෙල්ලක් හොයාගෙන යනවා හොඳට හුලං වදින්ට කියලා. එලිමහනකට. ඇයට එලිමහනේ සැනසෙල්ලක් නැහැ. සත්තු කනවා. ඇයි හේතුව? ඇව පණ පිටින් හම ගහලා. පින්වතුනි මේ ජීවිතේ පණ පිටින් හම ගහපු එළදෙනක් වගේ. මේ ජීවිතේ ඇහැට පේන ඒවා හින්දා කොච්චර විඳවනවද? කනට ඇහෙන ඒවා නිසා කොච්චර විඳවනවද? නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන රස, කායික පහස, හිතට එන හිතුවිලි මෙව්වගෙන් කොච්චර විඳවනවද ඔබට මතක ඇති. තරුණ අම්මා කෙනෙක් හිටියා ඒ කාලේ. ඇගේ නම ගෝතමී. ඇය ගොඩක් කෙට්ටුයි. කෙට්ටු නිසා ඇයට කිව්වා කිසා ගෝතමී. ඇය විවාහපත් වෙලා ඇයට පළවෙනි දරු පැටියා ලැබෙන්න නිමිති පහළ වුණා. ඇය දරු පැටියා සම්බන්ධයෙන් හීන ගොඩ නගාගෙන ඉන්නවා. දස මාසයක් නව මාසයක් යැවෑමින් ඇයට ලස්සන චූටි දරු සිඟිත්තෙක් ලැබුණා. දරු සිඟිත්ත ලැබිච්ච ගමන් ඇගේ ලෝකය ඒ දරු පැටියා. දැන් ඇය ඒ දරු පැටියාගේ චූටි කම්මුල් අත ගන්නවා. ඒ දරු පැටියාගේ ලස්සන තොල්පෙති ඈ සිඹිනවා. මේ දරු පැටියාත් එක්ක ඈ දවස ගත කළා. ඇයට දවස යනවා තේරෙන්නේ නැහැ. තරුණ අම්මලා දරු පැටව් එක කොච්චර හුරතල් වෙනවද? මා මේ කියන කතාව අම්මලා හැමෝටම තේරෙන එක. ඒ දරු පැටියත් එක්ක ඈ සන්තෝෂෙන් ඉන්නකොට ඈ පතනවා. දවසින් දවස දවසින් දවස ඒ දරු පැටියා නිදුකින් වැඩේවා කියන එක. ඒත් මේ ලෝකය, ඒත් මේ සසර පින්වතුනි අපි හිතන තැන තියෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උදාන පහල කළා යේන යේනහි මඤ්ඤන්ති. මේ සත්‍යය යමක් හිතනවද? තතෝතං හෝති අඤ්ඤතා. හිතන්නේ නැති දෙයම වෙනවා. ඔහු හිතූ දේ සිද්ධ වෙන්නේ. අර කිසා ගෝතමී දරු පැටියත් එක්ක සන්තෝෂෙන් ඉන්නකොට ඒ දරු පැටියාට බරපතල උණක් වැළඳුණා. ඒ උණ රෝගයෙන් බලාගෙන ඉද්දී ඒ දරු පැටියා මැලවී ගියා, මිය ගියා. අර රෝස පාට කම්මුල් සුදු මැලි වෙලා ගියා. ඒ දරු පැටියාගේ චූටි තොල්පෙති වලින් තිබිච්ච ලස්සන හිනහ නැතුව ගියා. අම්මා දිහා බලාගෙන හිටපු ඒ බෝල ලොකු ඇස් දෙක වැහිලා ගියා. දැන් මේ කිසා ගෝතමීට කරගන්න දෙයක් නැහැ. ඇය තමන්ගේ දරු පැටියාගේ කම්මුල් ආයෙමත් අත ගන්නවා. ඔළුව හොල්ලනවා. ඇස් දෙක අරින්න කියනවා. තොල්පෙති අත ගගා මයි පුතේ hina වෙන්න කියනවා. ඇය පතනවා. ඇය කොච්චර පැතුවත් ඒ දරු පැටියා යලි hina වෙන්නේ නැහැ නේද කියන එක දැනෙනකොට ඇගේ හිතට ඇය කැමති නැහැ පිළිගන්න. අවසානයේ
ඈ දොඩවන්න පටන් ගත්තා. මගේ පුතා මගෙත් එක්ක තරහ වෙලා. ඒකයි මගේ පුතා කිරි බොන්නේ නැත්තේ. මගේ පුතා මගෙත් එක්ක තරහ වෙලා. ඒකයි මෙයා මගෙත් එක්ක හිනා වෙන්නේ නැත්තේ. මම මගේ පුතාව කොහොම හරි හොඳ කරගන්නවා. මගේ පුතා ආයෙමත් අම්මත් එක්ක හිනා වේවි. මගේ පුතා ආයෙමත් අම්මත් එක්ක සතුටු වෙවි කියලා. මේ දරු පැටියාගේ මලකඳ වඩාගෙන ඈ නැගිටලා ගියා. කාටවත් බැරි වුණා ඈ වළක්වන්න. දරුවාගේ මලකඳ අරගෙන ඈ ඇවිද යනවා. ඈ ඇවිද යනකොට හම්බ වෙන කෙනාගෙන් අහනවා. අනේ මගේ මේ දරු පැටියා ලෙඩ වෙලා. ඔයා දන්නවද මගේ මේ දරුවාව සනීප කරලා දෙන්න පුළුවන් කෙනෙක්? එතකොට මිනිස්සු hina වෙනවා. ඇයි දුව ඔයා තේරුම් ගන්න නැත්තේ? ওই දරු පැටියා මැරිලා. ওই දරු පැටියගේ අවසන් කටයුතු කරන්න. මෝඩ වෙන්න එපා. අනිත් අය කියනවා. ඇයි හැමෝගෙම වචන ප්‍රතික්ෂේප කළා. ඒ ඇවිදගෙන යනකොට ඇයට හම්බ වුණා කරුණාවන්ත උපාසකයෙක්. ඒ උපාසකතුමා ඇය ගැන වෙනම විදිහකට කල්පනා කළා. ඒ උපාසකතුමාත් එක්ක ඇය කතා කරනකොට උපාසක කියනවා නැගණි ඔබේ මේ දරු පැටියාගේ රෝගය ඔබේ රෝගය මේ දෙකම සනීප කරන්න පුළුවන් එකම එක්කෙනෙක් ඉන්නවා. ඒ උත්තමයා ඉන්නේ නැගණි ආන් අර පෙහෙන වෙහෙරේ. නැගණි යන්න. ඔබටත් ඔබේ දරුවාටත් යහපතක්ම වේවි. ඇය දුවගෙන ගියා පිම්මේ. ඇයි ඇයට බලාපොරොත්තු දැල්ලුවා. ඇයට බලාපොරොත්තු දැල්ලුවා ඇගේ දරු පැටියා යලි හිනහ වෙන දවසක් ඒවි. ඇගේ දරු පැටියා යලි තමන් එක්ක කතා කරන දවසක් ඒවි. යලි තමන් එක්ක හුරතල් වෙන දවසක් ඒවි කියලා බලාපොරොත්තු දැල්ලුවා. ඇය දුවගෙන ගියේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇයට සම්පූර්ණ සැනසෙල්ල ලබා දුන්නා. බලන්න පින්වතුනි රාග ද්වේෂ මෝහ නිසා විඳවන ජීවිත විඳවා දුකම උරුම කරගන්න ජීවිත බුදු කෙනෙක්ගේ මහා ඥාන ඉදිරියේ සැනසී ගියා. අදත් මේ වගේ කතා කොච්චර ඇතිද? මේ කිසා ගෞතමගේ කතා පුවත ආදිය අපි සිහිපත් කරගන්නකොට අපිට නැගින අදහස අදත් මෙබඳු කතා කොච්චර ඇද්ද? ඒ කතා අස්සේ අසරණ වෙච්ච ජීවිත කොච්චර ඇද්ද? පිහිටක් නැහැ. පිහිට හදාගන්න වාසනාවක් නැහැ. අපි වාසනාවන්තයි පිංගුතුනේ. නොයේක් දේවල් වලින් ගුටි කකා මේ සමාජය ඇතුලේ උද්ගත වෙන එක එක අරුබුද ASCII අපි හිර වෙලා නැන්ද? අපිට බේරෙන්න බෑ. අපිට පැන ගන්න බෑ. සමාජයේ යම් රැල්ලකට යනවද? අපි ඒකේ කොටස්කාරයෝ. මොනවා කරන්නද? අපි ජීවත් වෙන පසුබිමේ යම් අරුබුද හට ගන්නකොට අපි කොහේ පැනලා බේරෙන්නද? අපි ජීවත් වෙන පසුබිම ඇතුලේ මේ එක එක රණ්ඩු සරුවල් හට ගන්නවා. එක එක වංචාකාරයෝ හට ගන්නවා. එක එක අන්තවාදීන් හට ගන්නවා. ත්‍රස්තවාදීෝ හට ගන්නවා. බලලෝභීන් හට ගන්නවා. අනේක ප්‍රකාර ප්‍රශ්න මේ වගේ හට ගන්නකොට අපි නිකම්ම ඒ වගේ කොටස්කාරයෝ නෙමෙයිද? අපි කොටස්කාරයෝ, අපි ආදරය කරන අය කොටස්කාරයෝ. කොතනද මේ ගැටේ ලිහෙන්නේ කියලා අපේ ඔළුව වලට මහා බරක් එන්නේ නැද්ද? බලන්න මේ සසර මේ සංසාර ගමනේ පින්වතුනේ අපිත් එක්ක ඉතා මිත්‍රව අපෙන් උපකාර ලබාගෙන අපිත් එක්ක එකට හේතු වෙලා ඉන්න කෙනාත් දරුණු වෛරක්කාරයෙක් වෙනවා. සමහරවිට අපෙන් උදව් ලබාගෙන අපි නිසාම ගොඩ ගියපු කෙනා අපිට මේරෙහි වෙනවා. ඒ තමයි සසර. ඒ තමයි සසර. තමන්ම ජාතක කරපු දරුවා තමන්ගේ මව් නසනවා. ඒ තමයි සසර. තමන්ම ආදරෙන් හදපු පියාව තමන්ගේ පුතා ඝාතනය කරනවා. ඒ තමයි සසර. තමන්ට ශිල්පේ දීපු ගුරුවරයාට ශිෂ්‍යයා එරෙහි වෙනවා. ඒ තමයි සසර. තමන්ගේ මිත්‍රයාම තමන්ට කෙනෙහිලිකම් කරනවා. ඒ තමයි සසර.
මූණට හිනහ වෙලා අනෙක් පැත්තින් නින්දා අපහාස හදනවා. ඒ තමයි සසර. ප්‍රශංසා කරපු කටවල් වලින්ම අපහාස කරනවා. ඒ තමයි සසර. මේ තමයි පින්වතුනි මේ සංසාරික ගමනේ ඇත්ත ස්වභාවය. මේ සංසාරික ගමනේ සත්‍ය ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සිරි සම්බුදු මුව මඩලින් අහන්ට තරම් අපි වාසනාවන්ත වුණා. ඒ ගැන සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයෙන් පීඩිත වෙච්ච මේ සත්වයා එයින් උපදිනා රෝගී බව තමන්ගේ කියලා හිතනවා. ස්පර්ශය නිසා යම් යම් ව්‍යාධි හටගන්නවද? ඒවා ඔක්කොම හිතනවා තමුන්නේ කියලා. මේ ඔක්කොම ප්‍රශ්න මගේ කියලා හිතනවා. විසඳුමක් කරා යනවා කියන එක මේ සත්‍යයට අහිමි වෙන්නේ ඔන්න ඔතන. මොකද ප්‍රශ්න ඔක්කොම තමන්ගේ කරගෙන. මේ ප්‍රශ්න සසරට අයිති කියලා හිතා ගන්න තරම් දක්ෂකම සාමාන්‍ය සත්‍යයට ඇත්තේ නෑ. අඤ්ඤතා භාවී භව සත්තු ලෝකේ භව පරේතු භව මේවා බිනන්දති. භවයේ ඇලුණු සත්වයාට සිද්ධ වෙන්නේ නොසිතන දෙයක්මයි. මේ සසරේ ඇලිච්චි සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන වැඩපිළිවෙලේ ඇලිච්චි සත්වයාට හිතන්නේ නැති දෙයක්ම වෙනවා. ලෝක සත්වයා භවය නිසාම පීඩා විඳිනවා. නමුත් සතුටින් පිළිගන්නේ භවයමයි. ඔහු සතුටින් පිළිගන්න දේම ඔහුට බය ඇති කරලා දෙනවා. බලන්න පිංගුතුනේ මේ මිනිසුන්ගේ ජීවිතවල අනේක ප්‍රකාර ප්‍රශ්න හට ගන්නකොට ප්‍රශ්නවලට විසඳුම් මිනිස්සු එක එක විදිහට හොයනවා. ඒ හොයන හැවිල්ලට අපි වචනයක් දාමු මිනිසුන්ගේ ජීවන අරගලය කියලා. එක එක්කෙනාට නැද්ද ජීවන අරගලයක්? එක එක්කෙනාට තියෙනවා. ඒ ජීවන අරගලය කියන එක පොදුයිද? නෑ. ඒක පෞද්ගලිකයි. ඔබට තියෙන ජීවන අරගලය ඔබේ එක. අපට තියෙන ජීවන අරගලය අපේ එක. එක එක්කෙනා තනි තනියම ජීවන අරගලයක. අපි විතරක් නෙමෙයි පින්වතුනි. පුංචි සත්තු පවා. ඔබ දැක තියෙනව නේද? පොලිමට පුංචි සත්තු මොනවා හරි හොයාගෙන යනවා. පොඩි බත් ඇට, පොඩි කොළ කෑලි ඒගොල්ලෝ අහුලගෙන එනවා. ඒ අයගේ ජීවන අරගලේ. ඔබ දැකලා ඇති පිලිහුඩුව වගේ කුරුල්ලෝ වතුර පාරක් අයිනට වෙලා දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. Tamanට දැහැ ගන්න පුළුවන් මට්ටමේ මාළුවෙක් එනකන්. ඌ සමහරට වරු ගණන් එතන ඉන්නවා. ඒ ඌගේ ජීවන අරගලේ. පැටව දාපු බැල්ලියක් Tamanගේ බඩට යමකුත් පැටවුන්ගේ බඩට යමකුත් හොයාගෙන ඇවිදගෙන යනවා. හම්බෙන එක ඈ පෙරලා බලනවා. ඒ ඇගේ ජීවන අරගලේ. එක එක්කෙනාට ජීවන අරගල. මේ පාරේ බඩගාගෙන යන පණුවෙක් පවා යම් ජීවන අරගලයක යෙදෙනවා. හැමෝටම තියෙනවා ජීවන අරගලයක්. අපේ ඇඟේ වහන මදුරුවෙක්, අපේ ඇඟේ වහන මැස්සෙක් එයාගේ ජීවන අරගලේ යෙදෙමින් ඉන්නවා. එයා මොනවා හරි හොයනවා. එයාගේ ජීවිතේ ගැට ගහගන්න. මේ ජීවන අරගලේ මිනිස්සයෝ අනේක ප්‍රකාර ප්‍රශ්න හටගත්තාම ඒ ප්‍රශ්නවලට ගොඩාක් විසඳුම් හොයනවා. බලන්න අපිට බඩගිනි හැදෙනකොට අපි බඩගින්නට විසඳුම් හොයනවා. බඩගින්නට විසඳුම මොනවා හරි කන එක. කෑවට පස්සේ අපි බඩ පිරෙනවා. බඩ පිරුණාට පින්වතුනි බඩගින්න කියන ප්‍රශ්නේ විසඳෙනවද? විසඳෙන්නේ නැහැ. ආයෙ හට ගන්නවා බඩගින්න. ආයෙ බඩගින්න හට ගන්නකොට අපි ආයෙමත් පරණ යුද්ධේ. අපිට පිපාසාව එනවා. අපි වතුර හොයාගෙන යනවා. වතුර බීපුවම අපි පිපාසාව සංසිඳනවා. හැමදාටමද? නෑ. අපි ආයෙමත් පිපාසාවට පැන් හොයන්න වෙන දවසක් අපිට එනවා. විසඳුම් නෑ. විසඳුමක් නැති විසඳුමක් අපි හැමතිස්සෙම හොයනවා.
ඒකට වෙන වචනයක් අපට වැටහෙන්නේ. ඒකට අපිට කියන්න තියෙන්නේ විසඳුමක් නැති විසඳුමක්. ඒකම හොයනවා. මිනිස්සුන්ට ඇතැම් ප්‍රශ්න ආවම ඒ මිනිස්සයා හිතනවා මේ ප්‍රශ්نين ගැලවෙන්න නම් මට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම විදිහට මේ ලෝකේ අත්හරින එක. මේ ජීවිතේ අත්හැරලා දාලා ගියාට පස්සේ විසඳුමක් තියෙයි කියලා ඇතැම්මෝ. සියදිවි හානි කරගන්න නැන්ද. එයා හොයනවා විසඳුමක්. හැබැයි විසඳුම විදිහට එයා මේ ජීවිතේ අත්හැරියට පස්සේ එයාට ආයෙ ලැබෙන්නේ මොකද්ද? ජීවිතයක්. ජීවත් වීම වදයක් කියලා හිතලා එයා මරණය තෝරගන්නකොට එයාට ආයෙමත් ලැබෙනවා මේ සසරේ ජීවිතයක්. විසඳුම් නෑ. විසඳුමක් කියලා විසඳුමක් නැති එකක් අස්සෙම ගිහින් හිර වෙනවා මේ සත්‍යය. භවයටම ආස කරනවා. මෙහි ප්‍රශ්න හට ගන්නකොට සියදිවි හානි කරගන්නේ අනේ මෙහෙම ප්‍රශ්න නැති තැනක් මට ලැබේවා කියලා. හැබැයි එතනක් තියෙන්නේ ඒ ප්‍රශ්නේමයි. මේ තමයි සංසාර ගමන. භව විප්පහානායකෝ පනිදම් බ්‍රහ්මචරියං වුස්සති. භවය දුරු කිරීම පිණිසමයි මේ නිවන් මඟ අනුගමනය කළ යුත්තේ. බුදු කෙනෙක් ලෝකයට යම් මේ නිවනක් දේශනා කළාද ඒ නිවන කියලා කියන්නේ මේ ප්‍රශ්නයට තියෙන සම්පූර්ණ විසඳුම. යලි යලි ඉපදී යන මේ ප්‍රශ්නේ විසඳ ගත්තොත් හැම ප්‍රශ්නයකටම විසඳුම තියෙනවා. පින්වතුනි හිතන්න අපි මේ ජීවිතේ නූපන්නා නම් අපි උපදුනේ නැත්තම් මේ මුකුත් ප්‍රශ්න අපට නැහැනේ. ඉපදුණු නිසා අපිට පාලකයෝ සම්බන්ධිනුත් ප්‍රශ්න. ඉපදුණු නිසා අපිට තෙල් සම්බන්ධ වුණුත් ප්‍රශ්න. ඉපදුණු නිසා මේ ලෝකේ හැටගන්න යම් තාක් ප්‍රශ්නයක්ද අපි ගත්තොත් මේ අපි ජීවත් වෙන ලංකා භූමිය විතරක් නෙමෙයි. ලෝකයේ එක එක තැන්වල හටගන්න ප්‍රශ්නත් අපිට ප්‍රශ්න වෙන්නේ නැද්ද? ලෝකයේ එක එක බල අරගල හටගන්නකොට ඒව අපිට ප්‍රශ්න වෙනවා. මේ ඔක්කොම මොකක් නිසාද? මේක ASCII අපි උපන් නිසා. මේකේ අපි නූපන්නා නම් ප්‍රශ්න මොකුත් ඇත්තේ නැහැ. ඉපදී යන මේ වැඩ පිළිවෙලෙන් නිදහස් වීම පිණිසමයි උතුම් බඹසරක් තියෙන්නේ. යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා භවේන භවස්ස විප්ප මොක්ක මාහංසු සබ්බේතේ අවිප්පමුත්තා භවිස්සාමාති වදාමි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් භවයක් කරා යන දෙයකින්ම භවයෙන් නිදහස් වීමක් ගැන කියනවා. ඒ හැම කෙනෙක්ම භවයෙන් නම් නිදහස් වෙන්නේ. මේ ලෝකයේ තියෙන බොහෝ ඉගැන්වීම් එහෙමයි. මේ මිනිස්සයා දුක් විඳිනකොට ඒ දුකට විසඳුම විදිහට මේ ලෝකේ ගොඩාක් ඉගැන්වීම් තියෙන්නේ. අසවල් උපතට ගිහින් නිදහස යන්න. සර්ව බලධාරී කෙනෙක් ඉන්නවා. එයා ගාවට ඵලයන් එතන ඔබට නිදහස තියෙනවා. මේ ලෝකේ මැවූ කෙනෙක් ඉන්නවා. ඒ මැවූ කෙනාගෙන් යදපන් එතන ඔබට නිදහසක් තියෙනවා. ඒක තමයි ලෝකයේ කියන ඉගැන්වීම. තව තැනක තව උපතක ඔවුන් නිදහසක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ උපදින් නැති තැනමයි නිදහස. ඒ උපදින්නේ නැති තැන තමයි අමෘත නිවන. යම් තැනකට ගිහිල්ලා යමෙකුට යදලා නිදහසක් කියලා වචනයක් තියනවද? ඒ කවුරුත් නිදහස් නැහැ. ඒ හැමෝම මේ සසරේ පටලැවිලා. ඒවා පන කේචි සමනාවා බ්‍රාහ්මනාවා විභවේන භවස්ස නිස්සරණ මාහංසු සබ්බේතේ අනිස්සටා භවස්සාමාති වදාමි. තවත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් විභවයෙන් භවයෙන් නිදහස් වීම ගැන කියනවා. නමුත් ඒ කවුරුත් භවයෙන් නිදහස් නැහැ. විභවය කියලා කියන්නේ නොපවතින්ට තියෙන ආසාව. විභව කියලා කියන්නේ ඒක. නොපැවැත්ම පිණිසත් ආසාවක් තියෙනවා. අරූප ලෝකවල උපදින්න පින්වතුනි. ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන, විඥානංචායතන, ආකාසානංචායතන. මෙන්න මේවා අරූප ලෝක. මේ ලෝකවල උපතටත් මේ සත්‍යයේ ආසාවක් තියෙනවා. එතන නිදහස් කියලා හිතනවා. හැබැයි එතනක් තියෙනවා ඇල්මක්. එතනම මේ සත්‍යයට නිදහසක් නැහැ. බලන්න පටලැවිලා තියෙන පටලැවිල්ල. රාගය, ද්වේෂය, මෝහය කියන භූමිකාව තුල පුදුම පටලැවිල්ල අපි පටලැවිලා.
මේ සංසාරගත සත්‍යයා ඒ පටලැවිල්ලෙන් මුදවාලීම පිණිස මහා ප්‍රඥාව තිබුණේ පින්වතුනි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ ඒ ප්‍රශ්නේ විසඳාගෙන. උපදීන් පටිච්ච දුක්ඛ මිදං සම්භෝති. කෙලෙස් සහිත කර්මයන්ගෙන්මයි මේ දුක හටගන්නේ. කෙලෙස් සහිත කර්ම රාග ද්වේෂ මෝහ මුල් කරගෙන හටගන්නා යන්තා කර්මයන්ද ඕවා නිසා තමයි මේ දුක් ඔක්කොම හටගන්නේ. සබ්බූපාදානක්ඛයා නත්ති දුක්ඛස්ස සම්භවෝ. හැම උපාදානයක්ම ෂේ වුණොත් දුකේ හට ගැනීමක් නෑ. ලෝකමිමං පස්ස පුතු. මේ මුළු මහත් සත්ව ප්‍රජාව දෙස බලන්ට. අවිජ්ජාය පරේතා භූතා භූත රතා. අවිද්‍යාවෙන් තැලී පොඩි වී සිටිමින් ඉපදිලා ඉඳගෙන ඒ ඉපදිච්චි සත්වයාටමයි ඇලෙන්නේ. භව අපරිමුත්තා. ඔවුන් කවුරුත් භවයෙන් නිදහස් නෑ. අවිද්‍යාව තුළ තැලිලා පොඩි වෙලා අවිද්‍යාව තුළ යන සංසාරික ගමනේ අනේක ගුටි කනවා. ඒ ගුටි කකා ගුටි කන සත්වයෙකුට මැලෙනවා. එහෙම නැද්ද? නාකි වෙන අයට මැලෙනවා. ලෙඩ වෙන අය තව ලෙඩගොඩවල් වලට මැලෙනවා. මරණය උරුම කරගෙන ඉන්න අය මැරෙන අයට මැලෙනවා. දුක් ශෝක උරුම කරගෙන ඉන්න අය දුක් ශෝක උරුම කරගත් අයට ඇලෙනවා. ඇලි මහා දුක්ගිනි අවුලුව ගන්න නැද්ද? ඒක නෙමෙයිද මේ සංසාර ගමනේ අපිට අනු පිළිවෙලින් උරුම වෙලා තියෙන්නේ. අපිට බුදුබණ පදයක් අහන්න නොලැබුණා නම් පින්වතුනි ඒක නෙමෙයිද අපේ ජීවිතේ. අපි හැමෝම හිතනවා ඒක ජීවිතේ කියලා. අපිට කියනවා මේ විදිහට ගොඩනගා ගන්න ජීවිතේ තමයි සුන්දර කියලා. අනේක ප්‍රකාර ගැහැට විඳ තවත් ගැහැට අස්සේම ගිහින් හිර වෙනවා. මේ ගැහැට වලින් නිදහසක් කොතනද? යේහි කේචි භවා සබ්බදී සබ්බත්තථාය සබ්බේතේ භවා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. යම් කිසි භවයක් තියෙනවා නම් ඒ හැම තැනම හැම අයුරකින්ම ඒ හැම භවයක්ම අනිත්‍යයි දුකයි වෙනස් වී යන ස්වභාවයටයි තියෙන්නේ. යන්තාක් උපදින්න තැන් තියනවද මේ ලෝකේ? හැම තැනක්ම එහෙමයි. දෙව්ලොව එක දේව පුත්‍රයෙක් හිටියා. ඒ දෙවියාගේ නම සුබ්‍රහ්ම. ඒ දෙවියට හිටියා ඊතා මනමෝහනීය වූ ශරීර ඇති දිව්‍ය අංගනාවෝ 1000ක්. දෙවියා මේ දිව්‍ය අංගනාවෝ 1000ත් එක්ක සතුටු වෙවි හිටියා. ඈලත් එක්ක සතුටු වෙවි ඉන්නකොට එකපාර ඈලා නැතුව ගියා. ඈලා චුත වුණා. මේ දෙවියාට යම් මේ හිත් සතුට උපද්දවමින් අංගනාවෝ හිටියද ඈලා එකපාර නැතුව ගියා. දරා ගන්න බැරි විස්සෝපයක් මේ දෙවියාගේ හදවතේ හටගත්තා. මේ දෙවියා බලනවා අනේ මගේ ආදර අප්සරාවියෝ කොහේ ගියාද? ඈලා එකපාර මාට අහිමි වුණේ මක් නිසාද? මේ වෙනකොට ඈලා කොහේ ඉන්නවද? ඒ දෙවියා බලනවා. පියවරෙන් පියවර ඒ දෙවියා බලනවා. තව්තිසාවේ හිටපු ඒ දෙවියා තව්තිසාවට යටින් තියෙන චාතුම් මහා රාජිකේ බැලුවා. ඈලා එහෙවත් ඉන්නවද? අනේ නෑ ඈලා එහෙ නෑ. එහෙමනම් ඈලා මනුස්ස ලෝකේ ඉන්නවද? ඈලා මෙහෙ ඇවිල්ලත් නෑ. ඈලා තිරිසන්නු අතරේද? ඈලා එහෙ ගිහිල්ලත් නෑ. ඈලා පෙරේතයෝ අතරේද? ඈලා පෙරේතයෝ අතරේත් නෑ. ඈලා අසුරයෝ අස්සෙවත්ද? ඈලා අසුරයෝ අතරට ගිහිල්ලත් නෑ. ඒ දෙවියා බැලුවා. ඒ මගේ ප්‍රිය අප්සරාවියෝ නිරේ ගියාවද්ද? ඈලා නිරේ. ඒ දෙවියා බලනකොට පේනවා මීට සුළු මොහොතකට පෙර දිව්‍ය නෘත්‍යයෙන් සතුට වෙවි හිටපු. දිව්‍ය වාදනයෙන් සතුට වෙවි හිටපු. දිව්‍ය ගායනයෙන් සතුට වෙවි හිටපු. දිවසලු ගත දවටා ප්‍රීතියෙන් හිටපු. ඈලා දහසම නිරාගිනි මැද දැවෙනවා. පිංගුතුනේ මේ තමයි සංසාරික ගමන. එක නිමේෂයකින් සැප දුකක් බවට පෙරලෙනවා.
මහා ගිනි කඩා වැටෙනවා. එතකොට ඒ දෙවියාට හටගත්තා මහා භීතියක්. ඒ දෙවියාට හටගත්ත මහා සන්තාපයක්. හපොයි කියලා හිතුණා. ඒ දෙවියා බලනවා තමුන්ට තව කොච්චර කාලයක් මේ දෙව්ලොවේ ඉන්ට හැකියාව තියෙනවද? එතකොට මේ දෙවියාට තමන් සම්බන්ධයෙන්ම වැටහුණා. තමන්ට තියෙන තව චූටි කාලයයි. මනුස්ස ලෝකෙන් ගත්තොත් එහෙම තමන් සතියක් ඇතුළත මේ දිව්‍ය ලෝකේ දාලා යන්න ඕන. දිව්‍ය ලෝකෙන් ගත්තොත් ඒක ඊටාම චූටි වෙලාවක්. ඉක්මන් කරලා කලබලෙන් තමන්ට පිහිටක් හෙව්වා. තමන්ට පිහිටක් හොයනකොට පිංගුතුනේ ඒ දෙවියාට පිහිට වෙන්න ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා. අපි යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් බුද්ධං සරණං ගච්ඡාමි කියා සාදරයෙන් සරණ ගියාද ඒ බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙව්රම් වෙහිරි වැඩ හිටියා. මේ දේව පුත්‍රයා දෙව්රම බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිත් කියනවා ස්වාමීනි මගේ හදවත හටගත්ත දුක් නිසා දැවෙනවා. ස්වාමීනි මගේ හදවත හටගන්න තියෙන දුක් නිසා දැවෙනවා. මේකට පිහිටක් මේ දුක්ඛන්දරා නැති තැනක් ස්වාමීනි මට වදාරණසේක්වා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දේව පුත්‍රයාට ගාථා එක ගාථාවකින් සතරපද ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා දෙවිය බොජ්ජංග වඩන්න නැතුව වීරිය කරන්න නැතුව නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවලා ඇස කන නාසය දිවකය මනස කියන ඉඳුරන් සංවර කරගන්න නැතුව නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා මේ හැම කංකටොලුවකින්ම නිදහස් වෙන්නේ නැතුව සොත්තින් පස්සාමි පානිනම් මේ සත්වයාට සැපයක් නැහැ. කෙලෙස් උපදවන හැම දෙයකින්ම නිදහස් වෙන්න ඕනේ කිව්වා. ඒ දෙවියාට එදා ඒ ධර්ම අවබෝධ වුණා. ධර්මාවබෝධ කරපු දේව පුත්‍රයෙක් බවට පත් වෙලයි තව්තිසාවට ගියේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ හිතාගෙන ඉන්න ලෝකය කියලා කියන්නේ ඒක කෙලෙස් වලටම අයිති එකක්. අපේ ළඟ තියෙන අවිද්‍යාව නිසාමයි අපි මේ ජීවිතේ එක එක පැතුම් මවන්නේ. අනාගතේ මෙසේ වෙනු ඇති. අනාගතේ අපිට සෞභාග්‍ය උදා වනු ඇති. මේවා ඔක්කොම අවිද්‍යාවට අයිති දේවල්. සත්‍ය ඒක නෙමෙයි. සත්‍ය නම් කංකටොළු මැදේ යන්න වෙන සසරක් මේක. මේ සසර ගැටෙන් නිදහස් වෙනවා මිස මේකට වෙන විසඳුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට එක දේව පුත්‍රයෙක් දවසක් පැමිණුණා. ඒ දේව පුත්‍රයාට දරා ගන්න බැරි ගැටලුවක් විසඳ ගන්න. ඒ දෙවිය ඇවිල්ලා කිව්වේ තමන්ගේ ප්‍රශ්නේ. ඒ දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අන්තෝ ජටා මේකේ ඇතුළේත් ගැට. බහි ජටා මේකේ එළියෙත් ගැට. ජටාය ජටිතා පජා මේ ප්‍රජාවම ගැටෙන් ගැටේ හිර වෙලා තන්තං ගෝතම පුච්චාමි කතංසු විජටේ ජටං මං ගෞතම බුදුරජුන්ගේ මේ ආසන්නේ මේ ගැට වලින් කොහොමනම් නිදහස් වෙන්නද? බලන්න මේ ගැට කතාව පින්වතුනි දෙවි කෙනෙකුටත් එහෙමනේ. දැන් දෙවියාත් ගැට ගැට කියලා කියනවා. අපේ ජීවිත පැත්තට හැරුණාම අපිට තියෙන්නේ ගැට ගොඩක් නෙමෙයිද? අපිත් ඇතුලේ ගත්තත් ගැට. ඇතුලේ රාගය නිසා ගැට, ද්වේෂය නිසා ගැට, මෝහය නිසා ගැට, ඊර්ෂ්‍යාව නිසා ගැට, කුහකකම් නිසා ගැට, අනේක ප්‍රකාර ගැට නැන්ද ඇතුලේ? ඇතුලේත් ගැට. බහි ජටා. බාහිර ගැට ටික බලන්න. බාහිර ගැට බලන්න පුළුවන් මාධ්‍ය බැලුවනම්. ප්‍රවෘත්ති බලනකොට ඔළුව ගැට ගහන්නේ නැද්ද? ඒ තරමටම ගැට තියෙනවා. එළියේ කොච්චර ගැටද? ස්වභාවික විපත් වලින් ගැට. එක එක මිනිස්සුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා ගැට. බල තණ්හාවෙන් දඟලන අය නිසා ගැට. හැමදැනම ගැට. ගැටෙන් ගැට කලවම් වුණාම ඇතුලේ ගැටයි එළියේ ගැටයි මේක මහා ගැට ගොඩක්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද මේ ගැට වලින් නිදහස් වෙන්නේ?
මහා කාරුණිකයන් වහන්සේ වදාලා සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තංච පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං. සීලේක පිහිටන්න ඕන කිව්වා. සීලේ පතිට්ඨාය. හොඳට සීලේක පිහිටි නරෝස පඤ්ඤෝ ප්‍රඥාවන්ත මනුෂයා. චිත්තංච පඤ්ඤංච භාවයන් සිත වඩනවා. ඒ කිව්වේ සමාධිය දියුණු කරනවා. ප්‍රඥාව වඩනවා. සිතත් ප්‍රඥාවත් දියුණු කරනකොට හොඳට සීලයක පිහිටලා ආතාපි නිපකෝ භික්ඛු කෙලෙස් තවන වීරියෙන් යුක්ත තැනට සුදුසු ආකාරයෙන්ම නුවණින් විමසන්ට දක්ෂ භික්ෂුව සෝ ඉමං විජිතේ ජටං. එයා මේ ප්‍රශ්නෙන් නිදහස්. මේ හටගන්න හැම ප්‍රශ්නකින් මෙයා නිදහස්. කොච්චර කංකටොළු උපන්නත් එයාට ඊතන නිදහසක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 39ක් කැලේ භාවනා කරන්න ගියා. ඒ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්නට වැඩම කරද්දී මිනිස්සු හරි සතුටු වුණා. මිනිස්සු භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම පිණිස පොඩිවට බටපතුරු වලින් කුටි හැදුවා. හදලා කැලේ ඈතට වෙන්න විවේකීව භාවනා කරන්න පරිසරය හදලා දුන්නා. මේ භික්ෂුන් වහන්සේලාට සක්මන් මළු හැදුවා. අනේ උන්වහන්සේලා හරි සන්තෝෂයෙන් භාවනා කරන් හිටියා. මේ ඉන්නකොට මේ කැලේ කෙළවරටම වෙන්න දරුණු ව්‍යාග්‍රයක් ඉඳලා තියෙනවා. ව්‍යාග්‍රයාට මිනිස් ගඳ ආවා. මේ ව්‍යාග්‍රයා එක රාත්‍රියක ඇවිල්ලා කෙළවරේම කුටියේ හිටපු භික්ෂුවගේ ඒ කුටිය කඩලා ඒ භික්ෂුව වැඩහැගෙන ගියා. ඊළඟ දවසේ උදේ පිණ්ඩපාතේ වැඩම කරන්න භික්ෂුන් වහන්සේලා එකතු වෙනකොට 29 නමයි. එක නමක් නැහැ. ඉක්මන් කරලා භික්ෂුන් වහන්සේලා වැඩම කරලා බැලුවා කුටිය කැඩිලා ව්‍යාග්‍රේකුගේ අඩි තියෙනවා. ගම්මු රැස් කරලා මේක ගැන කතා කළා. එතකොට ගමේ මිනිස්සු කිව්වා ස්වාමීනි අපි අද ඉඳලා ඔබ වහන්සේලාගේ සේනාසනේ රකින්න එනවා. යම් අයුරකින් භික්ෂුන් වහන්සේ නමකට කරදරයක් වුණොත් එහෙම ස්වාමීනි කෑ ගහන්න. අපි එතකොට මේ ව්‍යාග්‍රයව බය කරලා පන්නගමු. මේ ප්‍රශ්නේ අපි විසඳමු කියලා. ඉතින් මිනිස්සු එදා රාත්‍රියේ නැවතුණා. පන්දන් ලැහැත්ති කරගෙන මිනිස්සු පොළු ලැහැත්ති කරගෙන සූදානමින් හිටියා. කෙළවරේම කුටියේ හිටපු භික්ෂුව ව්‍යාග්‍රයාගේ ගොදුරක් වුණා. ව්‍යාග්‍රයා ඒ භික්ෂුවව අල්ල ගන්නකොටම මේ භික්ෂුන් වහන්සේ කෑ ගැහුවා. ගම්මු රැස් වුණා. පන්දන් එළිය අල්ලගෙන පොළු අරගෙන ගම්මු රැස් වුණා. ව්‍යාග්‍රයාට පොළු පහර ගැහුවා. හැබැයි මේ ව්‍යාග්‍රයා භික්ෂුව අතාරින්න නැතුව භික්ෂුවත් ඇදගෙනම පැන්නා. මේ භික්ෂුව ඇදගෙන අරගෙන ගියා එක පර්වතයක් උඩට. මේ පර්වතයේ උඩ ව්‍යාග්‍රයා භික්ෂුවව ගොදුරු කරගන්න ලැහැත්ති. ඒ භික්ෂුව අඩපණයි. නැගිට ගන්න බෑ. ව්‍යාග්‍රයා ඇදගෙන ඇවිල්ලා ව්‍යාග්‍රයාගේ නියපොතු පහරවල් වැදිලා භික්ෂුව ගොඩාක් අඩපණ වෙලා. ඒ භික්ෂුව අමුමුවේ මේ ඛණ්ඩ සූදානම් වෙනකොට අනිත් භික්ෂුන් වහන්සේලාට පේනවා ඒ භික්ෂුව. ඈතට පේනවා ව්‍යාග්‍රයයි භික්ෂුව ගොදුරක් කරගන්න ලැහැත්ති නැහැටි. එතන හිටපු එක භික්ෂුවක් කෑ ගහලා කිව්වා. ආයස්මතුනි සංසාරයේ දුකක් බව අපේ බුදුරජාණන් වහන්සේ වදාලා නේද කියන එක හොඳට සිහි කරන්න. ආයස්මතුනි ව්‍යාග්‍රේකුගේ කටේ මැරිච්චි පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඒ වුණාට ව්‍යාග්‍රේගේ කටේ මැරෙන අන්තිම අවස්ථාව බවට මේක පත් කරගන්න. ආයස්මතුනි මෙතනම සසර අතහැරලා දාන්න. අර භික්ෂුන් වහන්සේ අඩපණ වූ සිරුරක් ඇතිව අර අවවාදේ හිතට ගත්තනේ. ඒ භික්ෂුන් වහන්සේ ඔක්කොම අත්හැරියා. ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම මෙනෙහි කළා. අපි දන්නේ නැහැ ඒ භික්ෂුව ඒ වෙලාවේ මොනවාද කල්පනා කළේ කියලා. හැබැයි ඒ භික්ෂුව තුල තිබුණා යෝනිසෝ මනසිකාරය. ඒ නිසාම පින්වතුනේ සීල සමාධි ප්‍රඥා වැඩි ගියා. ඒ භික්ෂුවට බාහිර ගැටයක් උන්නේ.
අභ්‍යන්තර ගැටයක් උන්නේ. ඒ භික්ෂුවගේ ගැට ලිහුණා. සීල සමාධි ප්‍රඥා වැඩි ගියා. ව්‍යාග්‍රයාගේ කටේදී ඒ භික්ෂුන් වහන්සේ අනුපිළිවෙලින් මාර්ගඵල ලැබුවනේ. ඒ ප්‍රවෘත්තිය තියෙනවා පින්වතුනි. ඒ භික්ෂුව ව්‍යාග්‍රයා එහෙම් මෙහෙම් ශරීරයේ කෑලි කඩාගෙන කද්දීම සෝවාන් වුණා. සකදාගාමි වුණා. අනාගාමි වුණා. ඒ මහා වීර භික්ෂුන් වහන්සේගේ හදවත කඩාගෙන කන්ට පෙර ඒ භික්ෂුන් වහන්සේ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ගැට ලියා ගත්තා. නිදහස්. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිච්ච අවස්ථාව අපි හැමදෙනා හොඳට නුවණින් මේ සංසාරික ගමන තේරුම් ගත යුතු අවස්ථාවයි. ඒව මේතං යතා පුහුතං සම්මප්පඤ්ඤාය පස්සතු භව තණ්හා පහියති විභවං නාභි නන්දති සබ්බසෝ තණ්හානං කයා අශේෂ විරාග නිරෝධෝ නිබ්බානං. ඔය ආකාරයට ඇත්ත ස්වභාවයටම දියුණු කරපු ප්‍රඥාවෙන් දැකගත්තොත් භව තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. විභව තණ්හාව පිළිගන්නේ සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ෂය වෙලා ඒ තණ්හාවට නොඇලී ඉතිරි නැතුව නිරුද්ධ වීමමයි ඒ අමා නිවන කියලා කියන්නේ. ඉතින් නිවනේ සැනසෙච්ච උත්තමයෝ විතරයි පින්වතුනි මේ මහා ජංජාලයෙන් මේ මහා කරදරයෙන් මේ මහා අවුලෙන් මේ මහා ගැටයෙන් මේ කුරිරු සසරෙන් ගැලවුණේ. ඒ උතුමන්ට සාදු සාදු කියලා නිතර නමස්කාර කර කර ධර්මයේ හැසිරෙන්න. ඒකයි අපිට කරන්න තියෙන එකම දේ. අපි සරණ ගියපු ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර ප්‍රශ්නින් නිදහස් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව අනුවම ධම්මගේ හික්මිච්ච උත්තමයෝ මේ සංසාර අවුලින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ නිතර කිව්වා. නිතර දේශනා කළා මහණෙනි සංසාරේ දුකයි නිදහස් වෙයලා කියලා. ඒ අවවාදයට කීකරු වෙච්ච උත්තමයෝ නිදහස් වුණා. ඒ නිදහස් වෙච්ච උතුමන් ගැන හිත පහදවාගෙන ඒ උතුමන්ට වැඳ බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ හික්මෙන්ටමයි පින්වතුනි අපිට තියෙන වීරිය මට්ටමට මහන්සි ගන්න තියෙන්නේ. ඒ මහා පුරුෂයන්ට තිබුණු වීරිය ඒ මට්ටමට අපි නැති වෙයි. තියෙන එකෙන් වීරිය කරන්නයි තියෙන්නේ. තස්ස නිබ්බුතස්ස බික්කුණෝ අනුපාදානා පුනබ්බවෝ න හෝති. අභිභූතෝ මාරෝ විජිත සංගාමෝ උපච්චගා සබ්බ භවානිතාදිති. නිවනට පත් වුණ ඒ භික්ෂුවට උපාදාන නැති නිසා පුනර භවයක් නැහැ. ඔහු මාරයාව පෙරදුවා. ඔහු යුද්ධයෙන් ජයගත්තා. හැම භවයම ඉක්මවා ගියා. අටලෝ දහමට කම්පා නොවෙන්න තාදි ගුණ ඇති භික්ෂුවටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ උත්තමයෝ නිදහස් වුණා. ඒ උත්තමයෝ දිනුවා. ඒ උත්තමයෝ පරදින් නැති වෙන්න දිනුවා. අපි සමහරවිට මේ ලෝකේ දිනලා සම්මානත් ගන්නවා. හැබැයි පරදින යුද්ධයක් අපිට තියෙන්නේ. අපි එක ඒවා දිනලා සම්මානත් ගන්නවා, පදක්කනුත් ගන්නවා. සහතිකත් ගන්නවා. හැබැයි අපි පෙරදිලා. අපේ ජයග්‍රහණය පරදින ජයග්‍රහණ. හැබැයි බුදු කෙනෙකුගේ ශාසනයක් තුල පිංගුතුනේ ඒ රහතුන් ලැබූ යම් ජයග්‍රහණයක් ඇද්ද අපරාජිතයි. අපේ බුදුරජාණන් වහන්සේ අපරාජිතයි. ඒ මහා රහතුන් අපරාජිතයි. අපරාජිත මුනිවරු බිහි වෙච්ච ශාසනයක තෙරුවන් සරණ ගියපු අපිටත් ඒ අපරාජිත මුනිවරුන් නිවී සැනසුණු අමෘත නිවනේ සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ දුක් විඳින්මින් යන සංසාරික ගමනින් නිදහස් වීම පිණිස පවතින ඒ සොඳුරු ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා අප හැම දිනාට සුවසේ දියුණු කර ගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ මීට වසර 10කට ඉහතදී 2012 මැයි මාසයේ 17 වන දින මිය ගිය
පින්වත් කේ හේමපාල මහත්මයාට අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වේවා. සාදු සාදු සාදු. අද ධර්මදානයේ සිදු කළ ඒ සැදැහැවත් පින්වතුල්ලා සියඹලා ගස්වැව පූනෑව යන ලිපිනේ පදිංචි පින්වත් ජේ නන්දා මාලනී මහත්මිය ඇතුළු ඒ පින්වතුල්ලා ධර්මදානමේ වැසයෙන් රැස් කළ උදාරතර පින සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදනා වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ නන්දා මාලනී මහත්මිය ඇතුළු ඒ දරුවන් සෑම සියලු දෙනාව යෙහින් රකිත්වා. අප සියලු දෙනාටත් දෙවියෝ සියලු ආශිර්වාද සලසත්වා. දෙවියෝද සසර දුකින් අත්මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ට සිල් මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් ඒ දූ දරුවෝ හැමදෙනාටත් අනුමෝදන් ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. සියඹලා ගස්වැව පදිංචිව සිට 2012 මැයි මාසේ 17 වන දින මියගිය පින්වත් කේ හේමපාල ස්වාමිපුරුෂයාටත් ජේ නන්දාමාලිනී මහත්මියගේ මිය පරලෝ යන්ට ඉදිච්චි පී ජයසිංහ පියාණන්ටත් මියගිය කේ හේමපාල මහත්මයාගේ මිය පරලෝ ගියපු දෙමාපියන් වන මිතුරු හාමි මෑණියන්ට සහ කපුරු හාමි පියාණන්ටත් නාවෙල මිරහවත්තේ පදිංචිව සිට 2016 මැයි මාසේ 23 වන දින මිය පරලෝ යන්ට ඉදිච්චි ඇඩ්වින් සුභවික්‍රම පියාණන්ටත් මීට වසර කිහිපයකට ඉහතදී මියගිය ඩී ඥානවතී මහත්මියට ඩී.බී. විජේසිංහ මහත්මයාට ටී. අබේරත්න මහත්මයාට සහ පී. ජයසිංහ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන පැතුමින් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින පින්වත් එස් ප්‍රේමවතී මෑණියන්ටත් ලීලාවතී ජයවීර මෑණියන්ටත් අනුමෝදන් වෙලා මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ මෑණිවරුන්ට නිදුක් නිරෝග සුවයම දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියලා සෙත් පතමු. ධර්මදානයේ සිදු කළ සියඹලා ගස්වැව පූනෑව යන ලිපිනේ පදිංචි පින්වත් ජේ නන්දා මාලනී මහත්මියට පවුලේ දරුවෝ සියලු දෙනාට මුණුපුරන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. සියලු යහපත සියලු සෙත සැලසේවා. ජීවිතේ කරන කියන රැකිරක්ෂා ආදියෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියෙත් දියුණුවම සැලසේවා. කරදර බාධා යන්තාක් වෙද්ද සියල්ල දුරු වේවා. තවදුරටත් කලන මිතුරු ඇසුරේ නිදුකින් දහමේ හැසිරෙන්න ලැබේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට ඒ නන්දා මාලනී මහත්මිය ඇතුළු ධර්ම දාන සිදු කරන්න දායක වෙච්ච සුපින්වතුන්ලට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිරිසරණ ලබන වාසනාවන්තී වූ බවට හැම දිනාම පත් වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.